right. අපි පෞද්ගලික ක්ලාස් එකේදී ප්‍රත්‍යවර්ත බල සැලසුමක් ගැන කතා කරා. ප්‍රත්‍යවර්ත බල සැලසුමක් උත්පාදනය වෙන විදිහ ගැන කතා කරා. අපි එතනදී කලා ප්‍රත්‍යවර්ත බල සැලසුමක කලා සටහන කොහොමද පිළිගන්නේ කියලාත් අපි යන්නා. අපි මතක ඇති ඒකේ කලා සටහන නැද්ද? අපි තාජුක්ක් තාපාරක මතක් වෙන අන්තිම කලා සටහන ඇඳලා ඒකේ ගති ලක්ෂණ පිළිබඳව කතා කරමු. කාලාක්ෂය ක්‍රමාංකනය කරද්දී අංශක වලින් ක්‍රමාංකනය කරන්නේ. ඒතර අංශක වලින් ක්‍රමාංකනය කරනකොහම අපි අංශක කාලය බවට පරිවර්තනය කරගන්න හැටි ගැන ඊයේසුදී කතා කරා. මේක වෝල්ටේජ් තාවයක් හඳුන්නේ V T කාලය. ඒතර ගත්තොත් මේකේ කාලුව 180 270 360 90 180 270 තොර බිඳුවෙන් පටන් ගන්නවා 90න් උපරිමගට එනවා 180න් ආය බිඳුවට එනවා 270න් අවමගට එනවා 360න් බිඳුවට එනවා 90න් උපරිමගට එනවා 180න් බිඳුවට එනවා 270න් අවමගට එනවා. ඉතින් අපි ප්‍රස්තාරය සම්පූර්ණ කරොත් මෙන්න මේ විදිහේ සයිනාකාර හැඩයක් තියෙන තරංගයක් ලැබෙනවා. right. මේ වගේ සයිනාකාර තරංගයක් අපිට ලැබෙනවා. එතකොට මේ සයිනාකාර තරංගය ගැන කතා කරොත් අපි මේ තරංගයේ ගති ලක්ෂණ කතා කරා මෙන්න මේ. අපිට ඕන නම් මෙන්න මේ ආරම්භක ලක්ෂයක් ගත්තොත් නැත්නම් මෙතන ගන්නවා තරංගයක පරිවර්තන ආරම්භක ලක්ෂයක්. එතන ඉඳන් මේ තරංගය ඉවර වෙන තැනට දුර. මෙන්න මේ දුර. එහෙම නැත්නම් සමහර කට්ටිය කියනවා නිම්න දෙකක් අතර දුර කියලා කියනවා. මෙන්න මේ දුර. මේ දුරවල් දෙකම සමානයි. මේක අපි T ආවර්ත කාලය විදිහට හැඳින්වුවා. මේ දෙකම සමානයි. අපි මේක හඳුන්වන්නේ මොකද්ද? ආවර්ත කාලය. ආවර්ත කාලය කියලා හැඳින්වුවා. ඊළඟට මෙන්න මේ වගේ චක්‍ර කීයක් තප්පරයට හැදෙනවද කියන එක අපි හැඳින්වුවා සංඛ්‍යාතය කියලා. තත්පර එකක් තුල ගොඩ නැගෙන චක්‍ර ගණන අපි හැඳින්වුවා සංඛ්‍යාතය. මම කිව්වා සංඛ්‍යාතය කියන එක මයින්නවා හර්ට්ස්. එහෙමනම් මේ ආවර්ත කාලය අපිට හොයන්න පුළුවන් කිව්වා තප්පරයකට හැදෙන චක්‍ර ගණන f නම් තප්පරයක f ගෙන් බෙදපුවාම තප්පර එකක් මේ චක්‍ර සංඛ්‍යාවෙන් බෙදපුවාම අපිට ලැබෙනවා ආවර්ත කාලය. T සමාන වෙනවා 1ට f ට. අපි ඔය සම්බන්ධතාවය මම දැන් කතා කරා. right. එහෙමනම් අපි දැන් කතා කරමු තව පොඩි දේවල් ටිකක්. මෙන්න මේ වැලියු එක ගත්තා. මෙන්න මෙතන තියෙන උස්ස. වෝල්ටේජ් එක ගත්තොත් අපි VP peak value කියලා කියනවා. උපරිම උස. අපි ඔකට කියනවා උපරිම උස. නැත්නම් උපරිම වෝල්ටේජ් තාපය.
උපරිම වෝල්ටීයතාවය. ඊළඟට උපරිම සහ අවම ලක්ෂ දෙක අතර වෝල්ටීයතාවය VPP කියලා ගන්නවා. peak to peak කියලා කියනවා මෙන්න මෙහෙම. VPP. උපරිම සහ අවම අතර වෝල්ටීයතාවය. එතන මේක ගත්තොත් අපිට සම්බන්ධතාවයක් විදිහට VPP සමාන වෙනවා 2යි VP. ඒ කියන්නේ උපරිම වෝල්ටීයතාවය VP නම් උපරිම ලක්ෂ්‍ය සහ අවම ලක්ෂ්‍ය අතර වෝල්ටීයතාවය VPP peak to peak කියලා කියනවා. ඒතර peak to peak වෝල්ටේජ් එකයි peak වෝල්ටේජ් එකයි ගත්තොත් peak වෝල්ටේජ් එක වගේ දෙගුණයක් තියෙනවා peak to peak වෝල්ටේජ් එක. ඒ කියන්නේ උපරිම සහ අවම අතර වෝල්ටීයතාවය. ඒතර අපිට මේ විදිහ සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඒතර මම අද කතා කරන්න යන්නේ ඊට වඩා වැදගත් දෙයක් ගැන. අපිට ප්‍රධාන සංරචකයක් හම් වෙනවා වෝල්ටීයතාවය මෙන්න මෙහෙම. දැන් අපි ගත්තොත් මීටරකින් මයින්නවනේ. මීටරකින් මයින්නවා. මීටරකින් මයින්නවා. මීටරකින් මයිද්දී මීටරේ පෙන්වන පාඨාංකයක් තියෙනවා. මීටරේ පෙන්වන පාඨාංකයක් තියෙනවා. ඒ පාඨාංකය අපි කියනවා වර්ග මධ්‍යන මූල අගය කියලා. root mean square value. වර්ග මධ්‍යන මූල අගය. ඔක කෙටියෙන් කියනවා RMS value කියලා. වර්ග මධ්‍යන මූල අගය. එතකොට අපි දැන් 230 වෝල්ට් කියලා මයින්නවනේ. 230 වෝල්ට් කියලා මයින්නවා අපි. ඒ ක්ලාස් අපේ මොකද? face to face නම් 400 වෝල්ට් කියලා මයින්නවා. ඔය මයින්නේ මෙන්න මේ උපරිම වෝල්ටීයතාවය නෙමෙයි වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය කියන එක තමයි මයින්නේ. ඒක උපරිම වෝල්ටීයතාවයට වඩා අඩු වගයක්. වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය කියන එක උපරිම වෝල්ටීයතාවයට වඩා අඩු වගයක්. ඕක හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපි එකකින් සරල ක්‍රමයක් ගැන කතා කරමු. මේ මොකද්ද මේ වර්ග මධ්‍යන මූලාගය කියන්නේ? ඒතර මේ සරලව කිව්වොත් මේ වර්ග මධ්‍යන මූලාගය මෙහෙම අර්ථයක් ගන්න පුළුවන්. අපි සමාන පරතර වලින් මෙන්න මේ විදිහට වෝල්ටීයතාවයන් ගන්නවා. සමාන පරතර වලින් වෝල්ටීයතාවයන් ගන්නවා. මේ විදිහට සම්පූර්ණ චක්‍රයක වෝල්ටීයතාවයන් ගන්නවා. මේ විදිහට වෝල්ටීයතාවයන් ගන්නවා. සම්පූර්ණ චක්‍රයකම ගන්නවා. කියන්නේ මෙතන ඉඳන් මේ දුරටම ගන්නවා. එතකොට මම මේක එක නැත්නම් මේ වෝල්ටීයතාවය පළවෙනි එකන V1 ඊළඟ එකන V2 කොහොම දැම්මොත් අන්තිම එකන මට Vn කියලා ගන්න පුළුවන්. අන්තිම එකන Vn. V1 V2 V3 V4 V5 V6 V7 V8 ඔහොම ගණන් කරගෙන ඉන්න මොකක් හරි අන්තිම නම්බර එක Vn කියලා කියනවා. අපි දන්න එක ගණන් කරමු 30ක් 40ක් 50ක් මොකක් හරි අගයක් එන්න පුළුවන්. එතකොට n කියන්නේ 1 2 3 4 ඔහොම ගියොත් මෙන්න මේ අපි ගත්ත ස්ථානීය අගයන්. අපි මේ වගේ වට කියනවා ස්ථානීය අගයන් කියලා. එක් ස්ථාන වල අගයන් එක් ස්ථාන. මේ ස්ථානීය අගයන් ගණන තමයි මෙතන n කියන්නේ. එතන මෙතන Vn කිව්වොත් මේ ස්ථානීය අගයන් ගණන n වෙනවා. එතකොට මේකේ වර්ග මධ්‍යන මූල අගය කියලා අර්ථ දක්වලා තියෙනවා මෙහෙම. V RMS අපි මේ ස්ථානීය අගයන් වර්ග කරලා එකතු කරනවා. V1 වල වර්ගය, ධන V2 වල වර්ගය, ධන V3 වල වර්ගය, ධන ඔහොම ගිහිල්ලා එකතු කරගෙන ගිහිල්ලා අන්තිම එක කවුද? Vn වල වර්ගය. ඊට පස්සේ මෙන්න මේ ටිකේ වර්ගමූලය ගන්නවා. එකතු කරලා වර්ගමූලය ගන්නවා. වර්ගමූලය අරගෙන අපි මේ ස්ථානිකයන් කොච්චරක් හොයාගත්තද? n සංඛ්‍යාවක් හොයාගත්තා. n ගෙන් බෙදනවා. වර්ගමූලය අරගෙන n ගෙන් බෙදනවා. එතකොට ඒ නාගයට අපි කියනවා වර්ග මධ්‍යන මූල අගය කියලා. ස්ථානීය අගයන් n සංඛ්‍යාවක් අරගෙන ඒ ටික වර්ග කරලා එකතු කරලා එන උත්තරේ වර්ගමූලය හොයලා ඒක ස්ථානීය අගයන් සංඛ්‍යාවෙන් බෙදපුවාම ලැබෙන අගය අපි හඳුන්වනවා
වර්ග මධ්‍යන මූල අගය කියලා. පැහැදිලිනේ? ඒක වර්ග මධ්‍යන මූල අගය කියලා අපි හඳුන්වනවා. right. එතන අපි ගත්තොත් මේකේ වර්ග මධ්‍යන මූල අගය ගත්තොත් අපිට මෙන්න මේ හරියෙන් යයි. මොකක් හරි කරදී යයි. PRS. එතන මේක ගණන් හදලා බලලා ඒ කියන්නේ සයිනාකාර තරංගයක් වුණාම මේක ගණන් හදලා බලපුවම නියත අගයක් එනවා. මේ VRMS එක සමාන වෙනවලු VP peak value එක මූල දෙකෙන් බෙදපුවම එන අගයට. VRMS එක සමාන වෙනවා VP peak value එක මූල දෙකෙන් බෙදපුවම එන අගයට. එහෙමනම් මම මෙයා මෙහෙට ගෙනල්ලා මෙයා මෙහෙට ගෙනාවොත් මට එනවා මූල දෙක සමානයි VP යට VRMS. එතන මම හරස්මිත දැම්මොත් අනිත් පැත්තට ගත්තොත් මූල දෙකයි VRMS සමාන වෙනවා කාටද? VP. මූල දෙකයි VRMS සමාන වෙනවා VP. එතකොට අපේ තියෙන සැපයීමේ කවුරු හරි අහුවොත් peak value එක කොච්චරද කියලා. එතන අපේ තියෙන සැපයීමේ RMS වගේ කොච්චරද? 230 වෝල්ට්. මීටරෙන් මෙන්න 230 නේ ඉන්නේ. එතකොට ඒක මූල දෙකකින් වැඩි කරනවා. වැඩි කරපුවම කීයක් එනවද? 230 වැඩි කරනවා මූල දෙකකින්. එතකොට එනවා 325.27 වෝල්ට්. එහෙනම් අපේ සැපීමේ උපරිමාගය අපේ එකලස් සැපීමේ උපරිමාගය 325.27 වෝල්ට් වෙනවා. පීක් වැලියු එක. එතකොට අපි 230යි කීවට 230 කියන්නේ මෙන්න මේ RMS එක උපරිමාගය 300 ගණක් වෙනවා. දැන් අපි දන්නවා ඔක අපි පාවිච්චි කරන තැනක් තියෙනවා. ඔය ධාරිත්‍රික දානවනේ. ධාරිත්‍රික දාන. ධාරිත්‍රික විශේෂයෙන්ම කැපැසිටර්ස් රනින් කැපැසිටර්ස් කියලා දානවනේ. ඒ කියන්නේ දිගටම ධාවනයේ යෙදෙන ධාරිත්‍රික දානවා. ඒ දිගටම ධාවනයේ යෙදෙන ධාරිත්‍රික දාපුවම මෙන්න මේ උපරිමාගයට වඩා වැඩි වෝල්ටේජතාවයක් තියෙන එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් උපරිමාගයට charge වෙද්දී ධාරිත්‍රිකයට හානි සිද්ධ වෙනවා. එහෙනම් 325 නේ. එහෙනම් උපරිමාගයේ 325ට වැඩි එකක් දාන්න ඕනේ. අපි දිගටම ධාවනය කරන ධාරිත්‍රික සඳහා. ඒතර අපි ගොඩාක් වෙලාවට 400යි වෝල්ට් නැත්නම් 450යි වෝල්ට් වාගේ ගියන් තියෙනවා පාවිච්චි කරනවා. මොකද ටිකක් ෆැක්ටර් එකකුත් තියලා අපි චුට්ටක් ඉහළටම අතිරික්ත අගයකුත් තියලා අපි ඉදිරියට ධාරිත්‍රික තෝරගන්නවා. එහෙම නැත්නම් අපිට 250 වෝල්ට් එකක් දාපුවම ඇති. නමුත් එහෙම 250 වෝල්ට් එකක් දාලා දුවන්න බෑ ධාරිත්‍රිකේ පුපුරනවා. ඒකට හේතුව අපේ සැපීම අපි 230 කියලා මීටරෙන් මැන්නට ඒ මැන්නලා තියෙන වර්ග මධ්‍යන මූලාගය උපරිමාගය ඊට වඩා වැඩි අගයක තියෙනවා. right. ඒතර අපිට මේ ගැන අවබෝධයක් තියෙනවා. මම චුටි නෝට් එකක් දෙන්නම්. ලියගන්න. ප්‍රත්‍යවර්ත බල සැපීමක ශීර්ෂයෙහි අගය එහි උපරිම අගය ලෙස හැඳින්වේ. ප්‍රත්‍යවර්ත බල සැපීමක ශීර්ෂයෙහි අගය එහි උපරිම අගය ලෙස හැඳින්වේ. ශීර්ෂයක් සහ නිම්නයක් අතර අගය උපරිමයේ සහ අවමයේ අතර අගය ලෙස හැඳින්වේ. උපරිමයේ සහ අවමයේ අතර
අගය ලෙස හැඳින්වේ. නිම්නයක් සහ ශීර්ෂයක් අතර අගය උපරිම සහ අවමය අතර අගය ලෙස හැඳින්වේ. right අලුත් ඡේදකින් ලියා ගන්න. අලුත් ඡේදකින් මීටරයකින් මිනුම් ගනු ලබන විටදී මීටරයකින් මිනුම් ගනු ලබන විටදී ලැබෙන පාඨාංකය උපරිම අගය නොවන අතර ඊට වඩා අඩු අගයක් වේ. එය සැපයුමෙහි වර්ග මධ්‍යන මූල අගය ලෙස හැඳින්වේ. එය සැපයුමෙහි වර්ග මධ්‍යන මූල අගය ලෙස හැඳින්වේ. මාතෘකාව ලියා ගන්න. වර්ග මධ්‍යන මූල අගය. වර්ග මධ්‍යන මූල අගය. අපි උඩ කෙටියෙන් කියනවා RMS අගය කියලා. කෙටියෙන් කියනවා RMS අගය. root mean square value. RMS අගය. කියලා ලියලා ඒක විස්තර කරගන්න. සමාන පරතරයකින් තෝරා ගන්නා ලද ස්ථානීය අගයන් n සංඛ්‍යාවක් ගෙන එම අගයන් වර්ග කර එකතුවෙහි මූල අගය ස්ථානීය අගයන් ගණනය වරහන් ඇතුලේ n ස්ථානීය අගයන් ගණනයෙන් වරහන් ඇතුලේ n බෙදූ විට ලැබෙන අගය වර්ග මධ්‍යන මූල අගය ලෙස හැඳින්වේ. වර්ග මධ්‍යන මූල අගය ලෙස හැඳින්වේ. එතකොට වෝල්ට් මීටරයකින් වෝල්ට්‍යතාවය මැන්නොත් අපිට ලැබෙන්නේ වර්ග මධ්‍යන මූල අගය. ක්ලිපොන් මීටරයක් ඇමීටරයක් පාවිච්චි කරලා ධාරාව මැන්නොත් අපිට ලැබෙන්නේ ධාරාවේ වර්ග මධ්‍යන මූල අගය. එහෙනම් හැම වෙලේම අපි මේ අගයන් කියලා ගන්නෙ අපි වචනෙන් කියවෙ නැති වුණාට මේ බල සැපීමේ තියෙන වර්ග මධ්‍යන මූල අගය තමයි අපි අගයන් විදිහට ගන්න. රයිට්. ඔයගොල්ලෝ මේ කොටස ඇඳ ගන්න, ප්‍රස්තාරය ඇඳ ගන්න. මේ ටික ලියාගත්ත ප්‍රශ්නයක් නෑ.
මෙන්න මේ දක්වා ලියා ගන්න. මෙතෙන් එනකම්. උඩ ටික. එඳගෙන මේ උඩ ටික ලියා ගන්න. right. ඊට පස්සේ ලියා ගන්න. වර්ග මධ්‍යන මූල අගය සහ උපරිම අගය අතර සයිනාකාර තරංගයක පහත සම්බන්ධතාවය දැකිය හැකිය. ලියගන්න. RMS අගය සමානයි VP යට මුල දෙකයි. RMS අගය සමානයි VP යට මුල දෙකයි. ඒතර අපිට හරස් කුන්ද දැම්මම දැම්මොත් මුල දෙක සමානයි VP බෙදීම VRMS. මුල දෙක සමානයි VP බෙදීම VRMS. ඒක මට ලියන්න පුළුවන් මූල දෙකයි VRMS සමානයි VP ට. මූල දෙකයි VRMS සමානයි VP ට. මූල දෙකයි VRMS සමානයි VP. ඊට යට ලියා ගන්න. අප භාවිතා කරන
භාවිත කරන එකලස් සැපීමක අප භාවිත කරන එකලස් සැපීමක උදාසීන රැහෙන සහ අප භාවිත කරන එකලස් සැපීමක උදාසීන රැහෙන සහ කලා රැහෙන අතර උදාසීන රැහෙන සහ කලා රැහෙන අතර 230යි වෝල්ට් අගයක් පවතී. එය සැපයුමෙහි RMS අගය වේ. නැත්නම් වර්ග මධ්‍යන මූල අගය වේ. එය සැපයුමෙහි වර්ග මධ්‍යන මූල අගය. නැත්නම් RMS අගය වේ. වර්ග මධ්‍යන මූල අගය වේ. එබැවින් එහි උපරිම අගය පහත ආකාරයෙන් ගණනය කළ හැකිය. right ඒක clear ගන්න. මම මෙතෙන්ට එන්නම් ආයෙත් චුට්ටක් කොහොම අපි මේකේ මෙයා උඩට ගෙනිහිල්ලා මෙයා පල්ලෙහාට ගෙනියනවා. ඒතර මට කියන්න පුළුවන් VP බෙදීම V RMS සමානයි මුල දෙකයි. මේක අපි සිංහලෙන් ලියුවොත් මොකක්ද වෙන්නේ? උපරිම අගය බෙදීම වර්ග මධ්‍යන මූල අගය සමානව කියන මූල දෙක. මේක අපි හඳුන්වනවා ක්‍රෙස්ට් ෆැක්ටර් කියලා. ක්‍රෙස්ට් ෆැක්ටර් එක කුළු සාධකය කියලා කියනවා. ක්‍රෙස්ට් ෆැක්ටර් නැත්නම් කුළු සාධකය කියලා කියනවා කියමු. ඉතින් අපි මේ අගය බැලුවොත් ආසන්න වශයෙන් කොච්චරක් වේද? 1.4යි 1.4ක් විතර වගේක් ඇති. ඔකට අපි කුළු සාධකය කියලා කියනවා. ලියගන්න. උපරිම අගය සහ
වර්ග මධ්‍යන මූල අගය අතර වර්ග මධ්‍යන මූල අගය අතර අනුපාතය කුළු සාධකයේ ලෙස හැඳින්වේ. කුළු සාධකයේ ලෙස හැඳින්වේ. මෙකිය. Respector BP at VRMS එක මූලයකට සමානයි. ඒ වෙනද අපි සිංහලෙන් කුළු සාධකයේ සමාන පරිමාණයේ බෙදීම වර්ග මධ්‍යන මූල අගය එක මූල දෙකයි ඒ කියන්නේ 1.4යි. ඊළඟ අපි මේකේ තවත් සංරචකයක් හඳුන්වනවා. ඔක ගොඩාක් වෙලාවට කික් ප්‍රශ්න වල එහෙම අහනවා. අපි තවත් එකක් හඳුන්වනවා. ඒක මෙහෙමයි ගන්න. මෙන්න මේ අර්ධ කවාකාර කොටසේ වර්ගඵලය ගන්නවා. අර ඉස්සෙල්ලා වගේ ස්ථානියයන් නෙමෙයි ගන්න. මෙන්න මේ අර්ධ කවාකාර කොටසේ වර්ගඵලය ගන්නවා. මෙන්න මේ අර්ධ කවාකාර කොටසේ වර්ගඵලය ගන්නවා. මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි ඔක ගණිතයෙන් හොයන්න පුළුවන්. හොයලා ඉවර වෙලා එතකොට මෙතෙන් ඉවර නෙමෙයිද? මෙතන ඉවරනේ. ඔන්න ඔය හොයපු දුර හොයපු වර්ගඵලයට සමාන ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. වර්ගඵලයෙන් සමාන ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. මෙන්න මේ. එතකොට මෙයාගේ දිග පැත්තට ගන්නේ මෙන්න මේ ආවර්ත කාලයක දිග. දිග පැත්තට ආවර්ත කාලයක දිග අරගෙන මෙන්න මේ කොටසේ සහ මේ කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. එතකොට මෙන්න මේ ඍජු කෝණාශ්‍රය දෙනවා උස. මෙන්න මේ ඍජු කෝණාශ්‍රය දෙනවා උස. මෙන්න මේ උස V average නැත්නම් සාමාන්‍ය අගය විදියට හඳුන්වනවා. මෙන්න මේ ලැබෙන උස අපි හඳුන්වනවා මොකද්ද? මෙයාගේ සාමාන්‍ය වෝල්ටීයතාවය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මෙයාගේ ස්ථානීය අගයන්ගේ වර්ගය එකතු කරලා මූලාගය අරගෙන එන්ගේ මෙතන මෙයාගේ RMS අගය වර්ග මධ්‍යන මූලාගය මෙන්න මෙයාගේ වර්ගඵලය වෙනවා. මෙයාගේ වර්ගඵලය වෙනවා. ඊට පස්සේ මේ තරංග ආයාම එක දිගක් අරගෙන ඒ වර්ගඵලයට සමාන ඍජු කෝණාශ්‍රයක් නිර්මාණය කරපුවාම මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ එන උස ඒ උසට එන වෝල්ටීයතාවය අපි යාගේ සාමාන්‍ය අගය විදිහට හඳුන්වනවා. එතකොට අපි අරගෙන බැලුවොත් ඔය සාමාන්‍ය අගයත් එක්ක සම්බන්ධතාවයක් ගත්තොත් මෙන්න මෙහෙම වෙනවා කියලා කියනවා. අපි RMS අගය V RMS එක V average එකෙන් බෙදපුවාම එනවා කියනවා 1.11. මේක තවත් ගැටුමක් අපි කරනවා. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් සිංහලෙන් ලියුවොත් වර්ග මධ්‍යන මූල අගය බෙදනවා මොකෙන්ද? සාමාන්‍ය අගය. උත්තර එනවා 1.1. එහෙනම් අපි මේක හරස් කුංගට දැම්මොත් කොහොමද වෙන්නේ? V RMS සමානයි 1.11 V average. එහෙම නැත්නම් අපි RMS දන්නවා නම් මෙයා මේකෙන් බෙදපුවාම අපිට average ගන්න පුළුවන්. එහෙම නැත්නම් V RMS අගය 1.11කින් බෙදපුවාම වෙනවා average. ඉතින් මෙන්න මේ අනුපාතයට අපි නමක් කියනවා form factor හැඩ සාධකය කියලා කියනවා.
හැඩ සාධකය. එතකොට අපි අද අනුපාත දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි එක ට්‍රෙස් ෆැක්ටර් කුළු සාධකය. කුළු සාධකය කිව්ව මොකද්ද? උපරිමාගය සහ වර්ග මධ්‍යන මූලාගය අතර අනුපාතය. ඒක මූල දෙකයි. ඊළඟට තව අනුපාතයක් ඉගෙන ගත්තා ෆෝම් ෆැක්ටර් හැඩ සාධකය. හැඩ සාධකය කියන්නේ මොකද්ද? RMS අගය බෙදීම ඇවරේජ් වැලියු. නැත්නම් සාමාන්‍ය අගය. වර්ග මධ්‍යන මූලාගය බෙදීම සාමාන්‍ය අගය. ඒක අපි හැඩ සාධකය කියනවා. ඒකේ අගය වෙනවා 1.1. එතකොට මෙන්න මේ ගති ලක්ෂණ අපිට දකින්න තියෙනවා ප්‍රත්‍යවර්ත සැපයුක්ත. right. යටි ලියා ගන්න. එක් තරංගයක අර්ධ දෙකෙහිම වර්ගඵලයගෙන එම වර්ගඵලයට සමාන ඍජු කෝණාශ්‍රයක් තරංග ආයාමයක් මත නිර්මාණය කළ විටදී තරංග ආයාමයක් මත නිර්මාණය කළ විටදී ඍජු කෝණාශ්‍රයෙහි ලැබෙන උස සාමාන්‍ය අගය ලෙස හැඳින්වේ. වර්ග මධ්‍යන මූල අගය සහ සාමාන්‍ය අගය අතර අනුපාතය හැඩ සාධකයේ ලෙස හැඳින්වේ. වර්ග මධ්‍යන මූලාගය සහ සාමාන්‍ය අගය අතර අනුපාතය හැඩ සාධකයේ ලෙස හැඳින්වේ. right ලියගන්න. form factor දෙක සමාන වෙනවා. VRMS at V average එකයි. හැඩ සාධකය වර්ග මධ්‍යන මූල අගය බෙදීම සාමාන්‍ය අගය. ඒ කියන්නේ එකයි. අපි මේක හරස් බිඳු දැම්මොත් ඉතින් කියනවා VRMS එක සමානයි එකයි V average. එහෙම නැත්නම් VRMS බෙදීම 1.1 සමාන වෙනවා V average. right. අපි මේකට චූටි උදාහරණයක් හදමු. 230 වෝල්ට්
එකලා සැපීමක 23 වෝල්ට් එකලා සැපීමක सामान्य आगे गणने करන්න දෙසියයි වෝල්ට් සැපීමක සාමාන්‍ය ආගේ ගණනය කරන්න. එතන මේ 230 වෝල්ට් කියන්නේ මොකද්ද? අපි ගත්තාම RMS වැලියු එක තමයි සාමාන්‍ය අපි කතා කරන්නේ දෙන්නේ. එහෙමනම් අපි දන්නවා සමීකරණයක් V average සමානයි V RMS බෙදීම 1.1. එතකොට average value එක RMS වගේ අපි දීලා තියෙන 230යි බෙදීම 1.1. එතකොට එනවා අපිට 230 බෙදීම 1.1. උත්තරේ සාමාන්‍යයෙන් 207.2.7 වෝල්ට්. අපි මේක තව පොඩක් ඉස්සරහට යමු. තව පොඩි උදාහරණයක් හදමු. ලියා ගන්න. එකලා ප්‍රත්‍යවර්ත බල සැපීමක උපරිම අගය VP සමානයි 410යි වෝල්ට් වේ. 410යි වෝල්ට් වේ. බල සැපීමේහි වර්ග මධ්‍යන මූල අගය සහ सामान्य अगय सोयන්න. බල සැපීමේහි වර්ග මධ්‍යන මූල අගය සහ සාමාන්‍ය අගය සොයන්න. ඒතර බල සැපීමේ වර්ග මධ්‍යන මූල අගයයි සාමාන්‍ය අගයයි. අපි කලින් කතා කරා මේක ගත්තොත් V RMS එක සමානයි VP බෙදීම මුල 2යි. මේ සමීකරණ අපි පළවෙනි සමීකරණය පාවිච්චි කරමු. එතකොට උපරිම අගය දීලා තියෙනවා 410යි වෝල්ට් බෙදීම මුල 2යි. මෙතනින් හොයා ගන්නවා මම RMS අගය. දෙසිය 89.9.1 වෝල්ට්. ඊට පස්සේ අපිට සාමාන්‍ය අගය ගන්න පුළුවන්. V average සමානයි V RMS බෙදීම 1.1. V RMS එක අපි මෙතනින් හොයාගත්තා 289.9.1 බෙදීම 1.1. उत्तर एනවා 261.1.8 වෝල්ට්. අපිට මේවා ලෙවල් 4 කරන කෙනෙකුට කෙටි ප්‍රශ්න පත්‍රයේදී අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. එතකොට අපි ඇත්තටම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වුණාම බයස් ටික අමුණන්න විතරක් නෙමෙයි විෂය පිළිබඳව යම් කරුණු ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒතර මේ විෂය කරුණු පිළිබඳව අපිට යම් දැනුමක් තියෙන්න ඕනේ. ඇවරේජ් වැලියු එක පැත්තක දාන්නකො. අඩුම ගානේ මේ RMS වැලියු එක තමයි අපි මල්ටිමීටර් එකකින් ත්‍රිකෝණ මීටර් එකකින් මයින් එකකින් හරි අපිට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වුණාම තේරෙන්න ඕනේ.
උපරිම අගය කියන්නේ මොකක්ද? RMS අගය කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ. ඇවරේජ් වැලියු එක නම් එච්චරම අපිට ප්‍රායෝගික භාවිතයේදී ඕන වෙන්නේ නැහැ. නමුත් මේ ඇවරේජ් වැලියු කියන එක මම කරේ ඔයගලන්ට විභාගෙදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇවරේජ් වැලියු. මේ හැඩ සාධකය කියන්නේ මොකක්ද? කුළු සාධකය කියන්නේ මොකක්ද? එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට යමු. දැන් අපි මේ එකලා සැපීමක හැසිරීම ගැන කතා කරේ. ඊළඟට අපි කතා කරමු දෙකලා බල සැපීමක ගති ලක්ෂණ නැත්නම් හැසිරීම පිළිබඳව. right. මාතෘකාව ලියා ගන්න. දෙකලා බල සැපීමක හැසිරීම අපලු දෙකලා බලන්න හැසිරීම කොහොමද තියෙන්නේ right මම දෙකලා බලන්න සෙප්පමක් අඳින්න මොකද මම මේකේ මට ඇත්තටම රූප සටහනක් මේච් එකක් දාලා පෙන්නන්න පුළුවන් මම ඊට වඩා මේ ගොඩාක් දේවල් අඳින්න සමහර දේවල් එතකොට ඔයගොල්ලන්ගේ ඔළුවට මේක යන්නේ මම ගොඩාක් දේවල් අඳින්නේ right ඉතින් අපි බලමු කොහොමද මේ දෙකලා බල සැපීම හැසිරීම. අපි මේක ප්‍රස්තාරිකව ඇදලා පෙන්නමු හැසිරීම. ඇදලා ඉන්නේ. මම මේක 30 අංශක ක්‍රමාංකනය කරන්නම් 30යි 60යි උතර මෙතන 90යි 120යි 150යි 180යි 210යි 240යි 270යි 300යි 330යි 360යි 30යි 60යි 90යි 30යි 150යි 180යි එතන මම මේකේ කලා තුන අඳින්නම්. මම පළවෙනි කලාව රතු පාටින් අඳින්නම්, දෙවෙනි කලාව කොළ පාටින් අඳින්නම්, තුන්වෙනි කලාව නිල් පාටින් අඳින්නම්. එතකොට මම පළවෙනි කලාව ආරම්භක කලාව විදිහට ගත්තා. එක කලාවක් සිංගල් බේස් එකක්. ඒ කියන්නේ නිව්ටල් කලාවක් කියන්නේ මොකද්ද? උදාසීන දැනත් එක තියෙන වෝල්ටේජ් එක. උදාසීන දැනත් එක තියෙන වෝල්ටේජ්තාවය ඇද්දොත් පළවෙනි බේස් එකේ දැන් අපි 3 phase supply එකක් ගත්තාම දැන් ඔය අදින්න යන මෙන්නගෙම අපි 3 phase supply එකක් ගත්තාම අපි මෙහෙම wires තියෙනවා හතරක්. එතකොට මේක පළවෙනි එක නා L1 L2 L3 N නිව්ටල් නේ. නිව්ටල්. එතකොට මෙන්න මේ නිව්ටල් එකත් එක්ක නිව්ටල් වයර් එකත් එක්ක පළවෙනි phase එක හැසිරෙන විදිය තමයි ඉස්සරහම අඳින නිව්ටල් එකයි පළවෙනි phase එකයි. ඒක මම අඳිනවා රතු පාටින්. ඒකම රතු පාටින්. ඊට පස්සේ දෙවෙනි phase එක නිව්ටල් එකත් එක්ක හැසිරෙන විදිය දෙවෙනි phase එක නිව්ටල් එකත් එක්ක හැසිරෙන විදිය මම අඳිනවා කොළ පාටින්. ඊට පස්සේ තුන්වෙනි phase එක නිව්ටල් එකත් එක්ක හැසිරෙන එක අඳිනවා කියවම නිල් පාටින්. නොයස් මොකටයි ඉතින් මේ අඳින්නේ. right. මොකද නැත්නම් ඔබ පැහැදිලිව පේන්නේ නැති හින්දා. එතකොට මම පළවෙනි phase එක ආරම්භක කලාව කිව්වොත් දැන් බිඳුවෙන් පටන් ගන්නවා කියලා හිතුවොත් උපරිම වුණා 90 නේද? එහෙම නෙමෙයි උපරිම වුණා 90. 180 න් බිඳුවට ආවා. 270 න් අවම වුණා. 360 න් බිඳුවට ආවා. 90 න් උපරිම වුණා. 180 න් බිඳුවට ආවා. 270 න් අවම වෙලා දිනවා. එහෙන් කියයි අපි කියන්නේ right.
අපි ඇන්දොත් දැන් සම්පූර්ණ කරනවා. අපිට එනවා මෙන්න මේ විදිහේ හැඩයක්. තමයි හැඩයක් එනවා. දැන් සම්පූර්ණ කරොත් මෙන්නම තරංගයක් එනවා. මෙන්න මේ වගේ තරංගයක් අපිට ලැබෙනවා. තරංගයක් ආවා. right. ඊට පස්සේ මම දෙවනි කලාව මම කොළ පාටින් අරගෙන. ඒතර දෙකලා සැපයීමක් උත්පාදනය කරද්දී දෙවනි කලාව සකස් කරලා තියෙන්නේ පළවෙනි කලාවට වඩා අංශක 120ක් පිටිපස්සෙන් පිටින පරිදි. මොකද සම්පූර්ණ වෘත්තයක් ගත්තාම අංශක 360යිනේ. ඒතර කලා තුන අතර අංශක 120 සමාන පරතර පීඨන පරිදි තමයි මේ කලා තුන ගොඩනගලා තියෙන්නේ. එතකොට දෙවෙනි කලාව මෙයාට වඩා අංශක 120ක් පිටිපස්සෙන් කියන්නේ මෙන්න මෙතන තමයි බිඳුව තියෙන්නේ. ඒතර ඉස්සරහා පැත්තට ගියොත් 30යි 60යි 90යි මෙන්න මෙතන උපරිම වෙනවා. ඊට පස්සේ 30යි 60යි 90යි මෙන්න මෙතන ආය බිඳුව වෙනවා. 30යි 60යි 90යි මෙන්න මෙතන අවම වෙනවා. ඊට පස්සේ 30යි 60යි 90යි මෙතනින් බිඳුව වෙනවා. 30යි 60යි 90යි මෙන්න මෙතනින් උපරිම වෙනවා. ඉතින් අපි මේක ඉස්සරහටත් ගෙනාවුත් මෙතන ඉඳන් 30යි 60යි 90යි මෙන්න මෙතනින් අවම වෙනවා. එහෙමද කියන්නේ? ඒතර මේක ගත්තොත් අපිට මෙන්න මේ වගේ දෙයක් එනවා. අපිට මෙන්න මේ වගේ දෙයක් එනවා මෙයාට. දැන් කොළ පාට එක්කලා ටිකක් පේනවා මදි වගේ ගැටිකුත් කියනවා වගේ දැනෙනවා කමන්නේ අපි බලමු. කොළ පාට කරනවා කොළ පාට එක්කලා මේ වගේ දෙයක් එනවා. right මෙන්න මේ වගේ වෝල්ට් එකක් එනවා. එතකොට ඊළඟ එකනා මගේ සංඛ්‍යාවක් ඊළඟ එකනා පටන් ගන්නෙ මෙයාට අංශක 120ක් පිටිපස්සෙන් يعني 30යි 60යි 90යි 120ක් පිටිපස්සෙන් දෙවෙනි කරන 120ක් පිටිපස්සෙන් 30යි 60යි 90යි 120ක් පිටිපස්සෙන් එතකොට 30යි 60යි 90යි මෙතනින් උපරිම වුණා 30යි 60යි 90යි මෙතනින් බිඳුවට ආවා 30යි 60යි 90යි මෙතනින් අවම වුණා 30යි 60යි 90යි මෙතන බිඳුණා. ඒතර මෙතන ඉස්සරහට ගෙනිච්චොත් මම 30යි 60යි 90යි මෙතනින් ආව වුණා. 30යි 60යි 90යි මෙතනින් ඉන්නේ. ගත්තොත් මෙන්න මේ වගේ දෙයක්.
එතකොට මෙන්න මේ විදිහට කලාතුර පිටනවා. ඔන්න ඔය ආකාරයෙන් කලාතුර පිටනවා. එතකොට මේ ඇද්දේ අපි කලාතුනේ තියෙන පිටන ආකාරය කලාසටහන. එතකොට අපි බැලුවොත් මේකේ හැම වෙලේම මේ ඕනෑම තැනක් බැලුවොත් බලන්න මේ ඕනෑම තැනක් බැලුවොත් මේ දෙන්න උඩ ඉන්නවා නම් මෙයා යට ඉන්නවා. දැන් මෙතන ගත්තොත් මෙයා බිඳුවයි හැබැයි මෙයා උඩ මෙයා යට. ඒ කියන්නේ ධාරාව ගමන් කරන්නේ එකකින් ඇතුළට යනවා නම් අනිත් එකෙන් එළියට යනවා. යට කියන්නේ විරුද්ධ පැත්ත කියන එකනේ. මෙතන ගත්තොත් මෙයා යට නැවිලා තියෙනවා මෙයා මේ දෙන්න උඩ ඉන්නවා. මේ හැම තැනකම ගත්තොත් අනිවාර්යයෙන්ම එක්කෙනෙක් උඩ ඉන්නවා නම් දෙන්නෙක් යට ඉන්නවා. එහෙම නැත්නම් දෙන්නෙක් උඩ ඉන්නවා නම් එක්කෙනෙක් යට ඉන්නවා. ඒ කියන්නේ මේ පේස් තුනට අන්‍යෝන්‍ය වශයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ පේස් දෙකකින් යන කරන්ට් එක එක්කෙනෙක් යට කියන අනිත් පේස් එකෙන් ආපහු වෙනවා. දෙන්නෙක් උඩ ඉන්නවා කියන්නේ පේස් දෙකකින් යනවා එක්කෙනෙක්ගෙන් ආපහු වෙනවා. එක්කෙනෙක් උඩ ඉඳලා දෙන්නෙක් යට ඉන්නවා කියන්නේ එක්කෙනෙක්ගෙන් යන එකේ වෙලාවේදී දෙන්නෙක්ගෙන් ආපහු වෙනවා. ඔය විදිහට මාරුවෙන් මාරුවට ඔය සිද්ධිය සිද්ධ වෙලා මේ පේස් තුනට පුළුවන්කම තියෙනවා අන්‍යෝන්‍ය වශයෙන් ධාරා ටික ගනුදෙනු කරගන්න. ඒතකොට එහෙම ගනුදෙනු කරගන්න පුළුවන් වෙන්න තමයි මේ කලා අංශක 120න් 20 පරතරයකට පිටවලා තියෙන්නේ. ඒතකොට අපෙන් ප්‍රශ්නයක අහලා තිබ්බොත් කලා දෙකක් අතර පරතරය කොච්චරද? අංශක 120යි. මේ ප්‍රශ්නෙක එන්න පුළුවන්. right. ඒතකොට අපි මේක ඇන්දොත් දෛසික සටහනක් විදිහට ඇන්දොත් මේක දෛසික සටහනක් විදිහට ඇන්දොත් මට මේක අඳින්න පුළුවන් මේ විදිහට. මෙන්න පළවෙනි කලාව රතුනේ. මෙන්න රතු කලාව. එක්කන පළවෙනි කලාව. දෛසික සටහනක් මෙන්න රතු එක්කන පළවෙනි කලාව. ඊට පස්සේ මෙයාට වඩා අංශක 120ක් පිටිපස්සෙන් ඉන්නවා ඊළඟ එක්කන. ඊට පස්සේ එතන ඉඳන් අංශක 120ක් පිටිපස්සෙන් ඉන්නවා ඊළඟ එක. එතකොට මේ හැම එකක් අතරම පරතරය අංශක 120යි. මෙතන ඉඳන් මෙතෙන්ට 120යි. මෙතන ඉඳන් මෙතෙන්ට 120යි. මෙතන ඉඳන් මෙතෙන්ට 120යි. ඔය වගේ පරතරයෙන් ඉන්නවා. right. ඉතින් ඔන්න ඕක තමයි දෙකලා සැපීමක තියෙන පිළිදීම. අපි ඔක ඇන්දොත් පරිණාමකයක වගේක තියෙන විදිය ඇන්දොත් නැත්නම් ඔයගොල්ලන්ගේ ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇන්දොත් මෙන්න මේ වගේ ගති ලක්ෂණයක් තමයි තියෙන්නේ. අපි මේක අපේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇන්දොත් මෙන්න මේ වගේ ගති ලක්ෂණයක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ ෆේස් තුනට ඉතුරු තුනක් තියෙනවා. මෙන්න මේ ඉතුරු තුනක් තියෙනවා. මෙන්න එකේ තුමක් ඊට පස්සේ අනිත් දෙතුම වෙන අනිත් දෙතුම ට්‍රාන්ස්ෆෝමර් වගේ තුන් තුනක් තියෙනවා. මෙන්න මෙතන තියෙන මැද පොයින්ට් එක. මෙන්න මේ මැද පොයින්ට් එක භූගත කරලා තියෙනවා. බීම් ගන්නලා තියෙනවා. ඊට පස්සේ බීම් ගන්නලා ඉවරලා මෙන්න මෙතනින් ගෙනියනවා එක ලයින් එකක්. මෙන්න මෙතනින් එක ලයින් එකක් ගෙනියනවා. එයාට අපි කියනවා මොකද්ද? නිව්ටන් එක. එතකොට ෆේස් වයර්ස් තුන ගෙනියනවා. මේකේ නගරෙන් එක කෙලවරක් ගෙනියනවා. ඊළඟට දෙවනි එක්කනාගේ එක කෙලවරක් ගෙනියනවා. යාගේ මේ ඊළඟ එක්කනාගේ එක කෙලවරක් ගෙනියනවා. ඒතර අපිට මේ විදිහට ලැබෙනවා L1 මෙයානේ නේද? රතු එක්කනානේ. පළවෙනි එක L1 L2 L3 N. මොන බේස් වල ලැබෙනවා. එතන අපි මේකේ වෝල්ට්‍යතා ගත්තොත් මෙන්න මේ නිව්ටන් එකත් එක්ක පළවෙනි බේස් එකට තියෙන වෝල්ට්‍යතාවය මම VPR කියලා දාන්නම්. නැත්නම් අපි කියනකොට ෆේස් වෝල්ටේජ් එකක් කියලා. ඒ කියන්නේ කලා වෝල්ටේජතාවයක්. ඒතර මෙතන පීක් වෝල්ටේජ් එක නෙමෙයි. මෙතනදී අපි ෆේස් වෝල්ටේජ් කියන එක තමයි අර්ථ දක්වලා තියෙන්නේ.
base voltage එක. ඊට පස්සේ අපි මේ කලා දෙකක් අතර මේක ඕනෑම එකට ගන්න පුළුවන්. VP. එතකොට මෙයාටත් ගන්න පුළුවන්, නිල් එකනටත් ගන්න පුළුවන්. V මෙන්න මේ කලා දෙකක් අතර වෝල්ටේජතාවය. මෙන්න මේ වගේ දෙකක් අතර වෝල්ටේජතාවය. අපි VL කියලා කියනවා. ලයින් වෝල්ටේජ් කියලා කියනවා. මේ කලා දෙකක් අතර වෝල්ටේජ් එක VL. ලයින් වෝල්ටේජ් කියලා කියනවා. එතකොට මෙන්න මේවා අතර අංශක 120ක පරතර පීඩන හින්දා මේ අංශක 120ක පරතර එක කලාවක් අතර මේ විදිහට අංශක 120ක පරතර පීඩන හින්දා අපි ගණන් හදලා බැලුවොත් මෙන්න මේ ලයින් වෝල්ටේජ් එක මන් වෝල්ටේජතාවය ඒ කියන්නේ මේ කලා දෙකක් අතර වෝල්ටේජතාවය මන් වෝල්ටේජතාවය සමාන වෙනවා මූල 3න් කලා වෝල්ටේජතාවය වැඩි කරපුවම වෙන ආගෙට මූල 3න් කලා වෝල්ටේජතාවය වැඩි කරපුවම වෙන ආගෙට අපි මේක සිංහලෙන් ලියුවොත් මන් වෝල්ටේජතාවය සමාන වෙනවා මූල 3 වැඩි කිරීම කලා වෝල්ටේජතාවය. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ සැපයීමේ කලා වෝල්ටේජතාවය දන්නවනම් ඒක පාවිච්චි කරලා මන් වෝල්ටේජතාවය හොයාගන්න. ඒතර අපේ කලා වෝල්ටේජතාවය 230යි 230 මූල 3න් වැඩි කරපුවාම වෙනවා අපිට මන් වෝල්ටේජතාවය ඒ කියන්නේ ලයින් දෙකක් අතර වෝල්ටේජ් එක. අපි නිකන් ගණන් හදලා බැලුවොත් අපේ මන් වෝල්ටේජතාවය කොච්චරද කියලා මූල 3යි අපේ කලා වෝල්ටේජතාවය කොච්චරද 230යි. එහෙනම් බේස් දෙකක් අතර වෝල්ටේජ් එක අපිට ගන්න පුළුවන් 230 වැඩි කරා මූල 3යි. එතකොට 398.37 වෝල්ට්. එහෙනම් අපේ බේස් දෙකක් අතර තියෙනවා 398.37ක්. අපි ඔක ආසන්න වශයෙන් 400යි කියලා ගන්නවා. එතකොට ඔන්න ඔය සම්බන්ධතාවය තමයි අපිට කලා රැන් දෙකක් අතර සහ කලා සහ උදාසීන රැන් අතර පවතින්නේ. right. එහෙනම් අපි මේ දෙකලා බලසැපීම් හැසිරීම කියලා මෙන්න මේ උපසරණ ටික අරගෙන මේක අදගන්න මේ උපසරණ අදගන්න ඊට අමතරව මේක අදගන්න යටින් මේක අදගන්න මේ මොනවත් ලියා ගන්න එපා අපි පස්සේ ලියමු මේ උපසරණ අදගන්න ඊළඟට මේ උපසරණ අදගන්න ඊළඟට අපි ඉතුරු ටික පස්සේ ලියමු right.
අපි ලියාගමු මම මේක ඉත තියලා ලියා ගන්නවා මේක අඳින්න වෙලාව දෙන්නම් මොකද මේක අයින් කරන්න මම කියන්නම් මොකද රයිට් එක තමයි අඳින්න ගන්න ලා මේක දෙන්නම් මම අපි ලියාගමු තෙකලා සැපීමක එක් කලාව අතර තෙකලා සැපීමක එක් කලාව අතර පරතරය අංශක 120ක් වන පරිදි පිහිටවා ඇත. එලෙස පිහිටවා ඇත්තේ අවශ්‍ය විටකදී උදාසීන රැකෙන් නොමැතිව බැරයන් ක්‍රියා කරවා ගැනීමටය. උදාසීන රැකෙන් නොමැතිව බැරයන් ක්‍රියා කරවා ගැනීමටය. ඊට පස්සේ අලුත් ඡේදයක ලියා ගන්න. උදාසීන රැහෙන සහ කලා රැහෙනක් අතර වෝල්ටීයතාවය. කලා වෝල්ටීයතාවය ලෙස හැඳින්වේ. උදාසීන රැහෙන සහ කලා රැහෙන අතර වෝල්ටීයතාවය කලා වෝල්ටීයතාවය ලෙස හැඳින්වේ. කලා රැහෙන් දෙකක් අතර වෝල්ටීයතාවය. මන් වෝල්ටීයතාවය ලෙස හැඳින්වේ. කලා රැහෙන් දෙකක් අතර වෝල්ටීයතාවය මන් වෝල්ටීයතාවය ලෙස හැඳින්වේ. දෛශික මගින් ගණනය කිරීමෙන් කලා වෝල්ටීයතාවය සහ මන් වෝල්ටීයතාවය අතර කලා වෝල්ටීයතාවය සහ මන් වෝල්ටීයතාවය අතර පහත සම්බන්ධතාවය ලබාගත හැකිය. මෙන්න මෙතනින් උඩ ටික ලියා ගන්න. මේ සම්බන්ධතාවය ඒකෙම තමයි මේක ව්‍යුත්පන්න කරගෙන තියෙන මූල තුන විතර ගෙනල්ලා ඉතින් බේස් වෝල්ටේජ් එක සමානයි DL මෙදීම මූල තුන. අපි මං වෝල්ටේජ් සමානයි මූල තුන වෙදීම කලා වෝල්ටේජ්. කලා වෝල්ටේජ් සමාන වෙනවා මං වෝල්ටේජ් මෙදීම මූල තුනයි. මේ පැත්තට ගෙනල්ලා. ඔය විදිහට
විදිහට අන්‍යෝන්‍ය වශයෙන් අපිට දෙක ගනුදෙනු කරගන්න පුළුවන්කම තියෙනවා. පොඩි උදාහරණයක් යටින් ලියා ගන්න. මේක අපි ලියා ගමු උදාහරණයක් විදිහට. 230 වෝල්ට් කලා වෝල්ටීයතාවයක් සහිත සැපයුමක මන් වෝල්ටීයතාවය සොයන්න. 230 වෝල්ට් කලා වෝල්ටීයතාවයක් සහිත සැපයුමක මන් වෝල්ටීයතාවය සොයන්න. මේ අපි ගන්න වීඩියෝ වල RMS කියන්නේ Facebook value කියන්නේ RMS values මේවා right. එතන 230 කියන්නේ මගේ RMS වගේ. එතන මුල තුන වැඩි කිරීම 230යි. එතන අපිට එනවා මෙන්න මේ වගේ. අපි තව චූටි උදාහරණයක් හදමු. එකක් ලියා ගන්න. හාරසිය 15යි වෝල්ට්. මන් වෝල්ටීයතාවයක් සහිත සැපයුමක කලා වෝල්ටීයතාවය සහ එහි උපරිම අගය සොයන්න. 415යි මන් වෝල්ටීයතාවයක් සහිත සැපයුමක කලා වෝල්ටීයතාවය සහ එහි උපරිම අගය සොයන්න. එතන අපි බේස් වෝල්ටේජ් එක මේ RMS වැලියු එක මේවා මීටර වලින් මයිනර් වැලියුස් දීලා තියෙනවා. එතන බේස් වෝල්ටේජ් එක බැලුවොත් VL දීලා තියෙන විතර VL බෙදීම මූල 3යි. එතන VL දීලා තියෙනවා මට 415යි බෙදීම මූල 3යි. මේක මේ RMS වැලියු එක නේ. ඔතන එන්නේ නේද? මීටර මයිනර් වැලියු එක එන්නේ. එහෙනම් අපිට පීක් වැලියු එක ගත්තොත් VP සමානයි V RMS වැඩි කිරීම මුල 2යි. එතකොට මේකේ RMS වැලියු එක එනවා අපිට කීයද? 239.6යි. වැඩි කිරීම මූල 2යි. එතකොට අපිට එනවා එක කලාවක පීක් වැලියු එක. ඒ කලාව සැලකුවොත් ඒ කලාවේ උපරිම අගය එනවා
338.846. එතකොට පටල ගන්න එපා මේ කතාව. මොකද BP අපි peak value එකකට BP දානවා මේ BP කියන එක මොකද සමහර තැන්වලදී අපි BP කියන එක base එකටත් දානවා peak එකටත් BP දානවා. ඔය දෙක පටල ගන්න එපා. ඔය දෙක තේරුම් කරගන්න පුළුවන්. මොකද BP ම දානවා ඒක සම්මතංකන මේ BP තමයි base value එකට BP දාන්නේ සමහර තැන්වලදී peak value එකට BP දානවා. ඒතකොට මේ දෙක පටල ගන්න ඉතුව බේරුම් කරගන්න අපිට පුළුවන් වෙන්න වෙනවා. දැන් මෙතන 415යි කියන්නේ අපි මීටරයකින් මැන්නාම එන අගය. ඒතර මේ 415 කියලා දීලා තියෙන්නේ RMS අගය. එහෙනම් මෙතන pace value එකේ RMS අගය තමයි මේ RMS අගය මූල තුනෙන් බෙදුවම මෙතන ඉන්නේ RMS අගය. එහෙනම් peak value එක ඒ pace එකේ උපරිම අගය ගන්න මොකද කරන්නේ RMS අගය මූල දෙකකින් වැඩි කරන්න ඕනේ. එතකොට RMS අගය මූල දෙකකින් වැඩි කරපුවම ගන්නවා. ඒ pace එකේ තියෙන නිව්ටන් එකත් එක්ක pace එක ගන්න උපරිම අගය. Right. එහෙමනම් මම අද කරන් හදපු කොටස ඔක තමයි සෙක්ටර් එක. අපිට වේගය නම් වැඩි කරගන්න වෙනවා මේ මට තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න තිබ්බා ඒක බැරි වුණා. මම එහෙමනම් මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා. නවත්තලා ඊළඟ දවසේ අපි ඉතාමත්ම වැදගත් පාඩමක් කතා කරන්නේ RLC පරිපථ කියන එක ප්‍රතිවර්ත බල සැපීමක් තුළ ප්‍රතිරෝධ ප්‍රේරක ධාරිත්‍රක වල හැසිරීම කියන පාඩම. ඒක ටිකක් දිග පාඩමක්. ඒක තමයි අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඒක ඉතාමත්ම වැදගත් පාඩමක්. right.